2000 ප්‍රශ්නය 2000 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය ආලෝකයේ දෘෂ්ටි දෝෂ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දුරදෘෂ්ටිකත්වයේ ඇති පුජ්‍යලේකුගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 100කි. සාමාන්‍ය පුජ්‍යලේකුගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 25ක් වේ. දුරදෘෂ්ටිකත්වයේ ඇති පුජ්‍යලේකුගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 100කි. සාමාන්‍ය පුජ්‍යලේකුගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 25ක් වේ. මොකද්ද අවිදුර ලක්ෂය කියලා කියන්නේ? එයාට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ආසන්නතම ලක්ෂය, ළඟම ලක්ෂය. නියර් පොයින්ට් එක. දැන් මේ කියන පුජ්‍යලයට තියෙන දුරදෘෂ්ටිකත්වය. ඒ කියන්නේ යාට දුර පෙනීම තමයි තියෙන්නේ. ඒ අනුව එයාගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 100යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 100ට වඩා ආසන්නයෙන් පැහැදිලිව නිරීක්ෂණය වෙන්නේ නැහැ. පැහැදිලි නිරීක්ෂණයක් නැහැ. හැබැයි සාමාන්‍ය කෙනෙකුට නම් සෙන්ටිමීටර 25 තමයි අවිදුර ලක්ෂය. 25ට වඩා ළඟින් තියෙන ඒවා පැහැදිලිව නිරීක්ෂණය වෙන්නේ නැහැ. නමුත් 25ට ඈතින් තියෙන ඒවා පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. එතකොට මෙයාගේ අර සෙන්ටිමීටර 25යි 100යි අතර පරාසය සාමාන්‍ය දෘෂ්ටියක් තියෙන කෙනෙකුට පෙවුනට මෙයාට පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. ඒකයි දෝෂය. සාමාන්‍ය දෘෂ්ටියක් තියෙන කෙනෙකුට සෙන්ටිමීටර 25යි 100යි අතර පරාසය පැහැදිලිව පේනවා. නමුත් මෙයාට පේන්නේ නැහැ. ඒකයි දෝෂය. එතකොට දෝෂ සහිත ඇසෙහි සහ සාමාන්‍ය ඇසක අක්ෂිකාච මගින් සෙන්ටිමීටර් 25ක් දුරකින් ඇති වස්තුවක ප්‍රතිබිම්බය නාභිගත කරනු ලබන ස්ථානය දැක්වීම සඳහා දල කිරණ රූප සරහන් දෙකක් වෙන්වෙන්ව අඳින්න. දෝෂ තියෙන ඇහි සහ දෝෂ රහිත ඇහි ඇහැට සෙන්ටිමීටර් 25ක් දුරින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය නාභිගත වෙන විදිය කිරණ සටහනකින් දක්වන්න කියලායි කියන්නේ. මං ඉස්සෙල්ලම ගන්නම්කෝ දෝෂ නැති ඇහැ. දෝෂ නැති ඇහැ දෝෂයක් නැතුව ඇඳගත්තොත් අනික කරගන්න පුළුවන්. සෙන්ටිමීටර 25ක් දුරින් තියෙන වස්තුවක්. දෝෂ නැති ඇහැ මගින් දෝෂය නැති ඇහි අක්ෂිකාච පද්ධතිය මගින් මේක නාභිගත කරගන්නවා දෘෂ්ටි විතානය මත. දෝෂ නොමැති ඇස. හරි. දෘෂ්ටි විතානය මත නාභිගත කරගන්නවා. දෝෂයක් නැත්තම් සෙන්ටිමීටර් 25ක් දුරින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත නාභිගත කරගන්නවා. හැබැයි ඉතින් ඇහි දෝෂේ තියෙනවා නම් දෝෂ සහිත ඇහැට මේ වැඩේ කරන්න බෑ. අපිට කොයින්ද ඉතින් එච්චර වාසනාව කියලා කියන්නේ. එහෙම කියනවා නේද? මෙයාට දෘෂ්ටි විතානය මත නාභිගත කරගන්න බෑ. ඇයි මේ ළඟ නොපෙනීම පැහැදිලිව ළඟ පේන්නේ නැති දෘෂ්ටි ස්වභාවය නැත්තම් මේ අවිදුර දෘෂ්ටිකත්වයේ කියන එක එන්නේ අක්ෂිකාච පද්ධතියේ බලය සාමාන්‍ය අයට වඩා අඩු අයට. ඉතින් මේගොල්ලන්ට දෘෂ්ටි විතානය මත මේක නාභිගත කරගන්න බෑ. නාභිගත වෙන්නේ දෘෂ්ටි විතානයට පිටිපස්සෙන්. දෘෂ්ටි විතානය මත ගන්න තරම් බලය වැඩි කරගන්න බෑ. නිසා ඔන්න මේක තමයි දෝෂ සහිත ඇස.
දෝෂ සහිත ඇස. අක්ෂිකාච පද්ධතිය බලයේ අඩුවීම තමයි හේතුව. අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 25 බවට නිවැරදි කර ගැනීම සඳහා මම මේ දෙවෙනි ප්‍රශ්නට යන්නේ. අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 25 බවට නිවැරදි කර ගැනීම සඳහා පුජ්‍යලයා විසින් පැළඳිය යුතු ඇස් කණ්ණාඩියේ කාචයේ නාභිය දුර සහ වර්ගය කුමක්ද? අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 25 බවට පත් කර ගැනීමට පුජ්‍යලයා විසින් පළඳින්න ඕන ඇස් කණ්ණාඩියේ නාභිය දුරයි වර්ගයයි මොකද්ද කියලා අහන්නේ. මේ බලන්නකෝ. මෙයාගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 100ක් දුරින් තියෙන්නේ. කියන්නේ සෙන්ටිමීටර් 100ක් දුරින් තියලා දුන්නොත් නම් පැහැදිලි නිරීක්ෂණයක් කරන්න පුළුවන් මේ ඇහැට. සෙන්ටිමීටර් 100ක් දුරින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය මේ ඇහැට දෘෂ්ටි විතානය මත හදා ගන්නවා කියන එක අමාරුවෙන් හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ අක්ෂිකාච පද්ධතියේ බලය සකස් කර ගැනීමෙන් අවශ්‍ය ප්‍රමාණයට කරන්න පුළුවන්. හැබැයි මෙයාට බැරි සෙන්ටිමීටර් 25ක් දුරින් තියෙන එකක් දෘෂ්ටි විතානය මත ගන්න. 25 සෙන්ටිමීටර් දුරින් තියෙන වස්තුවක් දෘෂ්ටි විතානය මතට ගන්න බෑ. ඒකනේ ප්‍රශ්නේ. අනේ මට සෙන්ටිමීටර් 25ක් දුරින් තියලා කියවන්න බෑනේ බලන්න බෑනේ කියලා. තමයි මෙයාගේ අඳෝනාව. නේද? ඉතින් ඔක සෙන්ටිමීටර් 25 කියන කතාවේ ගමේ අය කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මට දැන් ඉස්සර වගේ නෙමෙයි මේ පොතක් කරේ මේ කියව ගන්න බෑ කියලා. පත්තරේ එහෙම කියවන්න බෑ කියලා. ඉතින් 100 කෙනෙක් කිව්වලු මටත් ওই ප්‍රශ්නේ තිබුණා. ඉස්සර මම මේ කන්නඩි කුට්ටම ගත්තට පස්සේ දැන් නම් මට කියව ගන්න පුළුවන් කියලා. ඉතින් ඕක අහගෙන හිටපු තව 100 කෙනෙක් ගිහිල්ලා ගෙනාවලු කන්නඩි කුට්ටමක්. ගෙනල්ලා වෙලා දාලා කියවන්න බැලුවලු. බලනකොට ඒත් බෑ. බැරි හින්දා එයා කිව්වලු යකෝ මමත් කන්නඩි කුට්ටමක් ගෙනාවා ඒ වුණාට මට තාමත් බෑනේ කියවන්න කියලා. බලනකොට එයාට අකුරු බෑ. ඒකයි. මිනිහ අකුරු ඉගෙනගෙන නැහැ. ඉතින් යාගේ හිතේ අකුරු මේ කන්නඩි කුට්ටම දාපුවම කියවන්න පුළුවන් කියලා. ඔන්න කාචය. හරිද? ඔන්න කාචය. මොකද්ද කියලා කාචය දන්නේ නැති හින්දා ඉරක් ගැහුවා. කාචයේ ඉරක් උනේ කොහොමද කියලා එහෙම මයින් අහන්න එපා. හරිද? හොඳයි. ඒ කාචයේ ඉරක් උනේ කොහොමද සර් කියලා. එහෙම අහනවනේ වයසක පොරවල් නේද? පොඩි කාලේ අහපු නැති ඒවා. මොලේ වර්ධනය වුණේ නැතුව අහන් එහෙම තමයි. මොලේ වර්ධනය නැතුව ඇඟපත විතරක් හරියනවා. ඊට පස්සේ අම්මගෙන් අහන්නේ තොත්ත බබා වගේ ඔය වගේ ප්‍රශ්න. නේද? හරි. ඔව්. මොලේ වර්ධනය වෙලා නැහැ. මේ දැන් ඔන්න මෙතන තියෙන එක පේන්නේ නැති එකනේ ප්‍රශ්නේ. මෙතන තිබ්බොත් නම් පේනවා. එතන තියලා නම් බලා ගන්න පුළුවන්. මෙතන තියලා පැහැදිලිව පේන්නේ. දැන් එහෙනම් මෙයාට කාචයක් දාලා මෙතන තියෙන එක පේන්න හදලා දෙන්න ඕන. හරිද? එතකොට වෙන්නේ මෙන්න මේ වැඩේ. වස්තුව ඔන්න මෙතනින් තිබ්බ. පොත කියලා හිතන්නකෝ පොත තිබ්බ උතනින්. තිබ්බහම දැන් ඒකේ ඉඳලා යනවා ආලෝක කිරණ. මේ යන ආලෝක කිරණ අපි අර පළඳින කාචේ මත පතනය වෙනවා. ඒ පළඳින කාචේ මත පතනය වුණාම කාචේ තුලින් වර්ධනය වෙලා ගිහිල්ලා ඇස මත පතනය වෙනවා. එහෙම ඇස මත පතනය වෙනකොට මෙන්න මෙතන ඉඳලා ආපුවා වගේ ගිහින්
එයාගේ අවිදුර ලක්ෂයේ ඉඳලා එන කිරණ වගේ ගිහිල්ලා ඇස මත පතනේ වුණොත් අක්සිකාච පද්ධතියට පුළුවන් මේක දෘෂ්ටි විතානයේ මතට ගන්න. කාචේ දාලා මොකද කරන්නේ? ඇහැ රවට්ටනවා. එක අතකට. මොකද කාචේ තුලින් වර්ධනය වෙලා ගිහිල්ලා ඇස මත පතන වෙන ආලෝක කිරණ ඇස අක්සිකාච පද්ධතිය මත පතනේ වෙන්නේ මෙතන ඉඳලා ආවා වගේ නෙමෙයි. මෙහි ඉඳන් ආවා වගේ. හරිද? මෙහි ඉඳන් මෙතන මෙන්න මේ ලක්ෂයේ ඉඳලා ආපු කිරණ විදියට ගිහිල්ලා තමයි අක්සිකාච පද්ධතිය මත පතන වෙන්නේ. ඉතින් ඇහැට දැනෙන්නේ ඇහැ හිතන්නේ ඇහැ හිතනවා කිව්වම ලොකු ප්‍රශ්නයක්. විද්‍යාවට අනුව ඇහැට දැනෙන්නේ ඇහැට හිතෙන්නේ ඇහැටත් හිතෙනවා. ඇහැට කනට අතට පයට නේද? එහෙම හිතෙන්නේ. මොකක් කියලාද? මේ ආලෝක කිරණ එන්නේ මෙන්න මෙතන ඉඳලා කියලා. ඇහැට හිතෙන්නේ කිව්වම මොකක් කාට ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ ආලෝක කිරණ මෙතන ඉඳලා එනවා කියලා තමයි මෙයා රැවටෙනවා. රැවටිලා ටක් ගාලා නාභිගත කරගන්නවා කොහෙද? දෘෂ්ටි විතානේ. අන්න එතකොට පේනවා. තව විදිහකට කියනවා නම් මේක මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. මේ කාචය මගින් පළඳින කාචය මගින් කාචයේ සිට සෙන්ටිමීටර් 25ක් දුරින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හදනවා 100ක් දුරින්. අන්නේ ප්‍රතිබිම්බය තමයි කාචය තුලින් බලනකොට හැට පේන්නේ. එහෙම කිව්වනම් හරි නේද? රැවටෙන්නේ නැහැ. හැබැයි තව ඒත් රැවටෙනවා. ඇයි? වස්තුව කියලා දකින්නේ ප්‍රතිබිම්බය. මේ වස්තුව කියලා හිතාගෙන හිටියට ඒක වස්තුව නෙමෙයි ප්‍රතිබිම්බය. දැන් මට උනත් ඔයාලව පේන්නේ නැහැ. ඔයාලගේ ප්‍රතිබිම්බය පේන්නේ. මම මේ ප්‍රතිබිම්බ වලට උගන්වන්නේ. හැබැයි ළමයි ඉගෙන ගන්නවා එතකොට ප්‍රතිබිම්බ වලට උගන්වනකොට ළමයි ඉගෙන ගන්නවා. ඇයි? මට පේන්නේ මම මේ කාච දාලානේ බලන්නේ. එතකොට මට ප්‍රතිබිම්බ තමයි පේන්නේ. මම ප්‍රතිබිම්බ වලට උගන්වනවා. එතකොට ළමයි ඉගෙන ගන්නවා. මාර වැඩේ ඒකත් නේද? හරි. හරි මේකට දැන් බලන්නකෝ. එතකොට මේ කාචයේ වස්තු දුර සෙන්ටිමීටර් 25යි ප්‍රතිබිම්බ දුර 100යි. මම කාච සූත්‍රය දාන්නම්. ප්‍රතිබිම්බ දුර 100යි වස්තු දුර 25යි. පොදු හරය 100ට 1යි 25 4යි ඍණ 3 බෙදීම 100 සමාන එකට f සමානයි 100 බෙදීම 3යි ඍණ 33.33 සෙන්ටිමීටර් ඔන්න නාභිය දුර ඍණාගයක් එනවා කියලා කියන්නේ මේ කාචයේ උත්තල කාචය. ඔබ භාවිතා කරන ලකුණු සම්මුතිය පැහැදිලිව සඳහන් කරන්න. නව කාටිසියානු ලකුණු සම්මුතිය. නේද? නව කාටිසියානු ලකුණු සම්මුතිය. මොකක්ද මේ නව කාටිසියානු ලකුණු සම්මුතිය? ආලෝකයේ ගමන් ගන්නා අතට මෙහෙමයි. පළවෙනි කාරණය ගත්තොත් එහෙම සියලුම දුරවල් මනිනු ලබන්නේ කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට ප්‍රධාන අක්ෂයේ ඔස්සේ. ඒක තමයි පළවෙනි කාරණය. අනික තමයි ආලෝකයේ ගමන් ගන්නා දිශාවට මනිනු ලබන දුර ඍණ ලෙස සලකනු ලබයි. ආලෝකයේ ගමන් ගන්නා දිශාවට මන ලබන දුර ඍණ ලෙස සලකනු ලබයි. දැන් බලන්න. තුන්වෙනි කොටස ඇස් කණ්ණාඩියේ කාචය සහ අක්ෂිකාචයේ ස්පර්ශව පවතීයයි සලකමින් එතකොට අක්ෂිකාචයයි ඇස් කණ්ණාඩියේ කාචයයි දෙකම ගත්තාම කාච සංයුක්තයක්. සලකමින් සෙන්ටිමීටර් 25ක් දුරකින් ඇති වස්තුවක් නාභිගත වී ඇති විටදී අක්ෂිකාචයේ නාභිය දුර ගණනය කරන්න.
අක්ෂිකාචයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර 2.5යි. පැහැදිලිද ප්‍රශ්නය? ඒ කියන්නේ සෙන්ටිමීටර් 25ක් දුරකින් තියෙන වස්තුවක් දෘෂ්ටි විතානයේ මත නාභිගත කරලා තියෙන විට අක්ෂිකාචයේ නාභිය දුර කොච්චරද කියලා යහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. දැන් මෙතනදී සෙන්ටිමීටර් 25ක් දුරින් වස්තුව තියෙන්නේ. ඒ වස්තුව දැන් දෘෂ්ටි විතානයේ මත නාභිගත කරලා තියෙනවා. හැබැයි දැන් අක්ෂිකාචයේ මගින් පමණක් නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ. අක්ෂිකාචයට තනියම කරගන්න බෑ. ඒ ඇහි කාචයේ උත් උපයෝගී කරගෙනයි වෙලා කරලා තියෙන්නේ. දෙන්නගේම උපකාරයෙන් තමයි අවසානයේ ප්‍රතිබිම්බේ දෘෂ්ටි විතානයේ මත නාභිගත කරලා තියෙන්නේ. ඉතින් මේ කාච සංයුක්තයේම ගත්තොත් කාච සංයුක්තයේ මගින් තමයි මේ වස්තුවේ ප්‍රතිබිම්බේ දෘෂ්ටි විතානයේ මතට අරන් තියෙන්නේ. එක එක කාචයෙන් කරලා තියෙන වැඩේ ගත්තොත් එහෙම පළඳින උත්තල කාචයේ මගින් ඇස් කණ්ණාඩියේ කාචයේ මගින් කරලා තියෙන්නේ සෙන්ටිමීටර් 25ක් දුරකින් තියෙන වස්තුවේ ප්‍රතිබිම්බේ 100ක් දුරින් හදන එක. ඒක තමයි ඇස් කණ්ණාඩියේ කාචයේ මගින් කරලා තියෙන්නේ. අක්ෂිකාච පද්ධතිය මගින් මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේ විදියට වස්තුව නිරීක්ෂණය කරද්දී ඒ කියන්නේ සෙන්ටිමීටර් 25ක් දුරින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානයේ මත හදලා තියෙන අවස්ථාවේදී ඒකට උපකාර වෙලා තියෙනවා ඇස් කණ්ණාඩියේ කාචයයි අක්ෂිකාච පද්ධතියයි. එතකොට ඇස් කණ්ණාඩියේ කාචයේ මගින් කරලා තියෙන සෙන්ටිමීටර් 25ක් දුරින් තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයේ 100ක් දුරින් හදන එක. අක්ෂිකාච පද්ධතිය මොකද කරන්නේ? 100ක් දුරින් තියෙන ඒ ප්‍රතිබිම්බයේ වස්තුවක් කියලා අරගෙන ඒකේ අවසාන ප්‍රතිබිම්බය හදලා තියෙන කොහෙද? දෘෂ්ටි විතානයේ මත. එහෙනම් 100ක් දුරින් තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයේ මත හදද්දී වස්තු දුර 100යි ප්‍රතිබිම්බ දුර 2.5යි. ඒ මොහොතේදී ඒ අක්ෂිකාච පද්ධතියේ නාභිය දුර කොච්චරද කියලා අහන්නේ. ඉතින් අපි ගමු එතෙන්දී වස්තු දුර සෙන්ටිමීටර් 100යි ප්‍රතිබිම්බ දුර සෙන්ටිමීටර් 2.5යි අහන්නේ නාභිය දුර. කාච සූත්‍රය දාන්න. එකයට v ඍණ එකයට u සමානයි එකයට f. වස්තු දුර තමයි 100 ප්‍රතිබිම්බ දුර 2.5යි. ඔව්. ඔන්නෝම එන්නේ. එකයට u මෙතන 100යි. එතකොට 100 ගත්තොත් එහෙම මෙතෙන්ට එනවා ඍණ 40 මෙතෙන්ට ඍණ 1 සමාන එකයට f. f සමානයි ඍණ 100 බෙදීම 41 කියලා එන්නේ. 100 බෙදීම 41. දෙකයි දශම 4යි කියලා ආසන වශයෙන් ගන්න පුළුවන් නාභිය දුර. සෙන්ටිමීටර්. තේරුණා? හතරවෙනි කොටස බලන්න. ඇස් කණ්ණාඩිය නොමැතිව ඇස් කණ්ණාඩිය නොමැතිව ඇස මගින් අනන්තයේ ඇති වස්තුවක් දෘෂ්ටි විතානයේ මත නාභිගත කරනු ලබන විට අක්ෂිකාචයේ බලය කුමක්ද? ඇස් කණ්ණාඩිය නැතිව අනන්තයේ තියෙන වස්තුවක් දෘෂ්ටි විතානයේ මත නාභිගත කරනකොට අනන්තයේ තියෙන වස්තුවක් දෘෂ්ටි විතානයේ මත නාභිගත කරනකොට ඇස් කණ්ණාඩිය නැතුව අක්ෂිකාචයේ බලය කොච්චරද කියලා අහන්නේ. ඉතින් අපි ඒකට අක්ෂිකාචයේ නාභිය දුර හොයාගමු. දැන් වස්තු දුර මෙතෙන්දී අනන්තේ. ප්‍රතිබිම්බ දුර 2.5 සෙන්ටිමීටර් මේ අක්ෂිකාච පද්ධතියේ ඉඳලා දෘෂ්ටි විතානයේ තියෙන දුර තමයි ප්‍රතිබිම්බ දුර. එහෙනම් අපි නාභි දුර හොයමු. එකයට v ඍණ එකයට u සමානයි එකයට f.
v කියන්නේ 2.5යි. මේකෙන් එනවා f සමානයි -2.5යි කියලා. සෙන්ටිමීටර්. ඔන්න නාභිය දුර. දැන් බලය p සමානයි -1/f නේ. -1/f මෙතන f කියලා කියන්නේ සෙන්ටිමීටර් 2.5යි. ඒක මීටර කරන්න 10^2 ගුණ කරන්න. ඒ 10^2 උඩට ගියාම 10 ධන 2යි මෙතන ඍණයි ධන වෙනවා. 10 ධන 2 කියන්නේ 100යි 100 2.5 බෙදුවම 40යි. එහෙනම් ඩයොප්ට 40යි. ඇස් කණ්ණාඩි නොමැතිව නිරීක්ෂණය කරනකොට ඈත තියෙන වස්තුවක් අක්ෂිකාචයේ බලය ඩයොප්ට 40යි. 2003 දෙවෙනි ප්‍රශ්නය 2003 දෙවෙනි ප්‍රශ්නය දුරේක්ෂයක කෝණික විසලනය m සමානයි alpha dash ට alpha ලෙස දී ඇත. alpha dash සහ alpha හඳුන්වන්න. දුරේක්ෂයේ කෝණික විසලනය කියන්නේ විසලක බලයනේ. ඒක දීලා තියෙනවා m සමානයි alpha dash බෙදීම alpha කියලා. දැන් මේ alpha dash බෙදීම alpha. alpha dash සහ alpha හඳුන්වන්න. මොනවද මේ alpha dash? මොකද්ද alpha dash කියන්නේ? මොකද්ද alpha කියන්නේ? alpha dash කියලා කියන්නේ අවසාන ප්‍රතිබිම්බයේ මගින් අසමත සාධන කෝණය. වැඩි කෝණික විසලනයක් මගින් වඩා විශාල ප්‍රතිබිම්බයක් අසමත සාධන බව රූප සටහන සමග පෙන්වා දෙන්න. වැඩි කෝණික විසලනයක් මගින් වඩා විශාල ප්‍රතිබිම්බයක් අසමත සාධන බව. කියන්නේ වැඩි කෝණයකින් ලොකු ප්‍රතිබිම්බයක් හදනවා කියලා පෙන්වවම හරි. මෙහෙම දැන් අපි ගත්තොත් එහෙම රූප සටහනක් හරි රූප සටහන හරි මගේ. දැන් මෙහෙම ගන්නම්කෝ මම. මේ වස්තුව මෙතන තියෙද්දි ඊටම සමාන වස්තුව මෙතන තියෙද්දි. ඔන්න මේ ප්‍රතිබිම්බය මෙතන වස්තුව තිබුණා නම් ප්‍රතිබිම්බේ මේ ටික. එතකොට මේ අවස්ථාව මම ගන්නම් මේ කෝණය ඇල්ෆා මේක බීටා කියලා ගත්තොත් එහෙනම් මෙතන බීටා ඇල්ෆාට වඩා කුඩයිනේ. බීටා මෙතන ඇල්ෆාට වඩා කුඩා නිසා ඒ කුඩා කෝණයක් හදද්දී ප්‍රතිබිම්බයත් කුඩයි. එතකොට ඇල්ෆා විශාල කෝණය මේ වස්තුව මගින් ලොකු කෝණයක් හදනවා යසමත්. එතකොට දෘෂ්ටි විතානයේ මත හදන ප්‍රතිබිම්බයත් විශාලයි. හරි. ඉතින් අපිට එහෙම පෙන්වන්න පුළුවන් කෝණය වැඩි වෙනකොට දෘෂ්ටි විතානයේ මත ඇති වෙන ප්‍රතිබිම්බය විශාල වෙනවා කියලා. ඒ අනුව වැඩි කෝණික විශාලනයක් තියෙනකොට වඩා විශාල ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. කොහොමදත් එකකට අපි නිරීක්ෂණය කරන්නේ ප්‍රතිබිම්බනේ. මොකද අක්ෂිකාච පද්ධතිය මගින් ආලෝකය ගිහිල්ලා නාභිගත කරනකොහම දෘෂ්ටි විතානයේ මත වස්තුවක් නෙමෙයිනේ තියෙන ප්‍රතිබිම්බය. නේද? ඉතින් දෘෂ්ටි විතානයේ මත හැදෙන්නේ දෘෂ්ටි විතානය කියන්නේ මහා ලොකු එකක් නෙමෙයිනේ. ඇහැවත් එච්චර ලොකු නැති එකේ දෘෂ්ටි විතානයේ ගොඩක් කුඩායි. ඒ දෘෂ්ටි විතානයේ මත ඊටා කුඩා ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඉතින් ඒ ප්‍රතිබිම්බය තව මොලේ ක්‍රියාකාරීත්වයක් ඇතුලෙන් නේද?
ඇසුරෙන් අපිට වස්තුවක් හැටියට නිරීක්ෂණය වෙනවා වස්තුව තියෙන තැන. ඇහැට එන්නේ ආලෝක කිරණ නැත්නම් ආලෝක තරංග කිව්ව හැකි. එහෙම නැත්නම් ආලෝක පෝටෝන. ඇවිල්ලා අක්ෂිකාච පද්ධතිය තුලින් ගමන් කරලා දෘෂ්ටි විතානයේ මත පතනය වීමෙන් ඒ ඇති වෙන සංවේදනය මොලේ කරා ගෙනහිල්ලා මොලේ කරා සංවේදනය ගෙන යන්නේ විද්‍යුත් සංඥාවක් හැටියට විද්‍යුත් සංඥාවක් හැටියට මොලේ කරා ගෙනහිල්ලා මොලේ ඇතුලේ සිද්ධ වෙන යම්කිසි රසායනික ක්‍රියාවලියක් ඇසුරෙන් අර වස්තුව තියෙන තැන පේනවා. නක්ෂත්‍ර දුරේක්ෂයක් නාභිය දුර සෙන්ටිමීටර් 100ක් වූ අවනතකින් සහ නාභිය දුර සෙන්ටිමීටර් 5ක් වූ උපනතකින් සාදා ඇත. දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරුවේ පවතින විට ඒ සඳහා කිරණ රූප සටහනක් අඳින්න උපනිත හා අවනතව පැහැදිලිව නම් කරන්න. කිරණ සටහනක් අඳින්න. සාමාන්‍ය සීරුමාරුව අවස්ථාවට අදාළව සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී අවසාන ප්‍රතිබිම්බයේ ඇති වෙන්නේ අනන්තයේ දුරේක්ෂයක. අවනත පතපතනේ වෙන්නේ සමාන්තර ආලෝකය. ඒ නිසා ඒ සමාන්තර ආලෝකයේ මගින් අවනතේ නාභිය තලයේ ප්‍රතිබිම්බය ඇති වෙනවා. ඒ ප්‍රතිබිම්බය උපනෙතෙත් නාභිය වුණාම ඒ ප්‍රතිබිම්බය ඇති වෙන තැන උපනෙතෙත් නාභිය වුණාම උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හදනවා. ඔක තමයි දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරු අවස්ථාව සඳහා කිරණ සටහන. අවනතෙන් හදන ප්‍රතිබිම්බය තමයි උපනෙතට වස්තුව වෙන්නේ. ඒක උපනෙතේ නාභිය හැදුනහම අවසාන ප්‍රතිබිම්බය අනන්තය ඇති වෙනවා. උපනෙත සහ අවනෙත පැහැදිලිව නම් කරන්න කියලා කියනවා. මෙන්න මේ අවනෙත මේ තියෙන උපනෙත. ඊළඟ කොටස කියන්නේ දුරේක්ෂයේ කෝණික විසලනය ගණනය කිරීම සඳහා ඉහත එකෙහි අඳින ලද කිරණ සටහන භාවිතා කරන්න. ඉතින් මේ දුර අවනෙතේ ඉඳලා ප්‍රතිබිම්බය හැදෙන තැනට තියෙන දුර FO අවනෙතේ නාභි දුරට සමානයි. උපනෙතේ ඉඳලා ඒ ප්‍රතිබිම්බය හැදෙන තැනට තියෙන දුර උපනෙතේ නාභිය දුරට සමානයි. එතකොට මෙතන ඇල්ෆා ඩෑෂ් කියලා ගමු ඔය දීලා තියෙන අර්ථ දැක්වීමට අනුව. ඔව් නෑ එතන නෙමෙයි එතන ඇල්ෆා. අවනෙතේ කේන්ද්‍රය හදන කෝණය ඇල්ෆානේ. මෙන්න මෙතන ඇල්ෆා ඩෑෂ්. ප්‍රතිබිම්බය මගින් අසමත සාධන කෝණය. ඉතින් මේකේ ඇල්ෆා කියන එක එනවා ප්‍රතිබිම්බයේ උස h කියලා ගත්තොත් ඇල්ෆා සමානයි h බෙදීම FO. ඇල්ෆා ඩෑෂ් සමානයි මෙතනින් ඇල්ෆා ඩෑෂ් ගත්තොත් එහෙම h බෙදීම FE.
එතකොට විශාලක බලය m සමානයි alpha dash බෙදීම alpha h බෙදීම fe බෙදීම h බෙදීම fo h to h කැපුණාම fo බෙදීම fe කියලා ලැබෙනවා. fo කියන්නේ 100යි fe කියන්නේ 5යි. විශාලක බලය 20යි. විශාලක බලය 20යි. හොඳයි අපි ඊළඟ කොටසට යමු. තුන්වෙනි කොටස. දුරේක්ෂයේ චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කොට ඇසේ අවිදුර ලක්ෂයේ අවසාන ප්‍රතිබිම්බයේ සෑදෙනසේ උපනිත සකස් කරන ලදී. ඒ කියන්නේ දුරේක්ෂයේ චන්ද්‍රයා වෙතට යොමු කරලා ඇසේ අවිදුර ලක්ෂයේ අවසාන ප්‍රතිබිම්බයේ හැදෙන විදියට උපනිත සකස් කළාලු. පියවි ඇස මත චන්ද්‍රයා අංශක 0.25ක කෝණයක් ආපාතනය කරයි. ඒ කියන්නේ කෙලින්ම අපි චන්ද්‍රය දිහා පියවියෙන් බැලුවොත් පියවි ඇස මත චන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 0.25යි. ඉතින් දුරේක්ෂය යොමු කරපුවාම අවනිතේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණයත් ඒකමයි. පියවි ඇස මත ආපාතනය කරන කෝණයයි අවනිතේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි දෙකම සමානයි. මොකද චන්ද්‍රය දන්නේ නැහැනේ මේ මම පැත්තට යොමු කරලා තියෙන පියවිය හැද්ද අවනිතේ කේන්ද්‍රයද අවනිතද කියලා. නේද? චන්ද්‍රයා දෙසට යොමු වුණාම චන්ද්‍රයා දන්නේ නැහැ මේක මේ පුජ්‍යලේකුගේ අක්ෂිකාච පද්ධතියද මේ තියෙන්නේ එහෙම නැත්නම් දුරේක්ෂයක අවනිතක්ද කියලා චන්ද්‍රයා දන්නේ නැහැ. චන්ද්‍රයා දැනගත්තත් චන්ද්‍රයාට කරන්න දෙයක් නැහැ. චන්ද්‍රයා කිරණ එවන විදිහට තමයි කිරණ එවන්නේ. ඇහැ යොමු කරලා තියෙනකොට කිරණේ මෙහෙමයි යවන්නේ. දුරේක්ෂය යොමු කරලා තියෙනකොට කිරණේ මෙහෙමයි යවන්නේ කියලා එක එක විදිහට කිරණ එවන්නේ නැහැ චන්ද්‍රයා. චන්ද්‍රයා එවන කිරණය ඇස මත ආපාතනය කරන්නේ අංශක 0.25යි නම් අවනිතේ කේන්ද්‍රය ආපාතනය කරන්නේ අංශක 0.25යි. ඒක ඉතින් චන්ද්‍රයාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ අපි චන්ද්‍රයා දෙස බැලුවොත් හරි එහෙම නැත්නම් ඔය කාචේ තිබ්බත් ඒ දෙක මතම එකම කෝණයක් ඇති වෙන්නේ. එනිසා පියවිය හැමත ආපාතනය කරන කෝණය අංශක 0.25යි නම් අවනිතේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණයත් අංශක 0.25යි. හරිද? මූලික સિદ્ધාන්ත භාවිතා කොට චන්ද්‍රයාගේ ප්‍රතිබිම්බය මගින් ඇසේ ආපාතනය කරන කෝණය ගණනය කරන්න. චන්ද්‍රයාගේ ප්‍රතිබිම්බය මගින් ඇසේ හදන කෝණය ගණනය කරන්න කියලායි කියන්නේ. ප්‍රතිබිම්බය. මේ අපි උපනෙත තුලින් බලනකොට චන්ද්‍රයාගේ ප්‍රතිබිම්බය පේනවනේ. ඇසේ අවිදුර ලක්ෂයේ සෙන්ටිමීටර් 25ක් දුරකින් ඇති බව සහ උපනෙත සහ ඇස අතර දුර නොගිනිය හැකි බව ඔබට උපකල්පනය කළ හැකිය. ඔබට අවශ්‍ය නම් අංශක 0.01යි රේඩියන් ලෙස භාවිතා කළ හැකිය. හරිද? කාරණා ටික පැහැදිලිද? මේ ඇහැයි උපනෙතයි අතර වැඩි දුරක් නැහැ කියලා සලකන්න කියනවා. ඒ දෙක ආසන්නයේ තියෙනවා කියලා ගන්න කියනවා. ඊළඟට මේ අපිට දීලා තියෙන්නේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාව නෙමෙයි. අවිදුර ලක්ෂයේ ප්‍රතිබිම්බයේ හැදෙන විදිහට සීරුමාරු කරලා තියෙන අවස්ථාව. ඒතකොට උපනෙත සීරුමාරුවෙන් තමයි ඒක ගන්න පුළුවන් අපිට මේ අවස්ථාව. උපනෙත ලං කරන්න වෙනවා වැඩිට. උපනෙත ලං කරපුවාම ඔය අවනෙත මගින් හදන ප්‍රතිබිම්බය උපනෙතේ ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය ලක්ෂය අතරට එනවා. එහෙම අරගෙන සීරුමාරු කළාම අවසාන ප්‍රතිබිම්බය ගන්න පුළුවන් විසද දෘෂ්ටිය අවම දුරට. ඔන්නම ගන්න පුළුවන් විසද දෘෂ්ටිය අවම දුරට.
කොච්චර ඈතින් ඇන්දත් ඈත නෙමෙයි තියෙන්නේ ළඟ කියලා දීලා තියෙනවානේ. කොච්චර දුරින් තිබුණත් දුර නෙමෙයි ළඟ කියලා හිතාගත්තන් හරි. ඇහි ගෑවෙන තරම්. තේරුණාද අවශ්ක? එහෙමයි කියන්නේ. මෙහෙමයි අඳින්නේ. හරිද? ඔව්. දැන් මේ සෙන්ටිමීටර් 25 සෙන්ටිමීටර් 25 දුරින් තියෙන්නේ. අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? චන්ද්‍රයාගේ ප්‍රතිබිම්බය ඇස මත හදන කෝණය ඇල්ෆා ඩෑෂ්. ඇල්ෆා දීලා තියෙනවා 0.25යි අංශක. මේක ඕනනම් රේඩියන් කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් කරගන්න කියලා තියෙන හින්දා මම කරගන්නම් එහෙම. ඔබට අවශ්‍ය නැද්ද එහෙම? අංශක එකක් කියන්නේ 0.01යි රේඩියන්. රේඩියන් නම් අංශක 0.25ක් කියන එක කොච්චරද කියලා බලන්න. 0.01ට ගුණ කරන්න 0.25යි. අංශක එකක් 0.01යි නම් අංශක 0.25. හතරයි දශම පහ ගුණ කිරීම 10 ඍණ 3යි. රෙඩ්. ඔන්න චන්ද්‍රයා පියවි ඇස මත ආපාතනය කරන කෝණය, එහෙම නැත්නම් අවනතේ කේන්ද්‍රයේ මත ආපාතනය කරන කෝණය. ඒ දෙක සමානයි. දැන් මම හොයන්නම් අවනත මගින් හදන ප්‍රතිබිම්බයේ උස. මේ බලන්නකො මෙතන මේ කතන්දරේ. අවනත මගින් හදන ප්‍රතිබිම්බයේ උස හොයාගත්තොත් ඒ කියන්නේ h dash කියන එක අපිට හොයන්න ඕනේ h double dash නෑ alpha dash. හරිද? අවනතෙන් හදන ප්‍රතිබිම්බයේ උස h dash කියන එක හොයාගත්තොත් අපිට උපනතේ රේඛීය විසලනය හොයාගත්තොත් h double dash හොයන්න පුළුවන්. h double dash හොයාගත්තොත් h double dash 25න් බෙදලා alpha dash හොයන්න පුළුවන්. හරිද? දැන් මම ඉස්සෙල්ලාම h dash හොයාගන්නම්කෝ. h dash කියන එක අපිට ලියන්න පුළුවන් මෙහෙම. alpha සමානයි h dash බෙදීම fo. ඉතින් h dash සමානයි. එතකොට alpha කියන එක 4.5 ගුණ කිරීම 10 ඍණ 3යි. fo කියන්නේ 100යි නේ. 100ද? අවනිතේ නාභිය දුර 100යි. ඒ කියන්නේ එතකොට අපිට එනවා මෙතන 0.45යි සෙන්ටිමීටර්. නේද? 10 ඍණ 3 100ෙන් ගුණ කරපුවම 10 ඍණ 1යි 4.5න් ගුණ කරපුවම 0.45යි සෙන්ටිමීටර් h dash කියන එක. නමුත් මම දැන් ලියනවා උපනතර කාච සූත්‍රය. උපනත සඳහා කාච සූත්‍රය ලියනවා. ඇයි කාච සූත්‍රය ලියන්නේ? ඇයි කාච සූත්‍රය ලියන්නේ? උපනතේ වස්තු දුර සොයා ගැනීම සඳහා. මෙන්න මේ තියෙන වස්තු දුර උපනතට. උපනතේ වස්තු දුර හොයා ගැනීම සඳහා. මොකද උපනතේ ප්‍රතිබිම්බ දුර 25යි කියලා දන්නවා, දීලා තියෙනවා. 25 දුරින් හදන්නේ. ඒකේ නාභි දුර 5යි කියලා දීලා තියෙනවා. එතකොට උපනතේ වස්තු දුර අපි හොයාගත්තොත් h double dash හොයන්න පුළුවන් රේඛීය විසලනයේ සලකලා. ඒකට තමයි කාච සූත්‍රය දාන්නේ. එකයට v 25යි u දන්නේ හොයමු. f කියන්නේ 5යි ලකුණු සම්මුතියට අනුව ඍණ 5යි. එකයට 25 ධන එකයට 5 සමාන එකයට u. පොදු හරේ 25යි 5 එකතු කිරීම 1 සමාන එකයට u.
u සමානයි 25 බෙදීම 6යි සෙන්ටිමීටර. වස්තු දුර. උපනතේ වස්තු දුර 25 බෙදීම 6යි. දැන් මට මෙහෙම ලියන්න පුළුවන්. h ඩබල් ඩෑෂ් බෙදීම h ඩෑෂ් සමානයි උපනතේ ප්‍රතිබිම්බ දුර බෙදීම උපනතේ වස්තු දුරේ මාපාංකිත අගය. උපනතේ එතකොට h ඩබල් ඩෑෂ් බෙදීම h ඩෑෂ් කියන්නේ 0.45යි. ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර ප්‍රතිබිම්බ දුර 25යි වස්තු දුර 25 බෙදීම 6යි. බලන්නකො මේක 25ට 25 කැපුණාම h ඩබල් ඩෑෂ් සමානයි 0.45 ගුණ කිරීම 6 කියලා එනවා. 0.45 ගුණ කිරීම 6 කියලා එනවා. ඉතින් 0.45 6න් ගුණ කරපුවාම කීයද? දෙකයි දශම 7යි. h ඩබල් ඩෑෂ් කියන එක සෙන්ටිමීටර් 2.7යි. දැන් ඇල්ෆා ඩෑෂ් හොයන්න පුළුවන්. ඇල්ෆා ඩෑෂ් කියලා කියන්නේ h ඩබල් ඩෑෂ් බෙදීම 25. h ඩබල් ඩෑෂ් කියන්නේ 2.7යි බෙදීම 25. 2.7 25න් බෙදන්න. බිංදුවයි දශම 1.8යි. රේඩියන් වලින් එන්නේ උත්තරේ. එතකොට ඕක දැන් අංශක කරන්නේ කොහමද? අංශක එකක් රේඩියන් 0.01යි 8යි. අංශක එකක් රේඩියන් 0.01යි නම් කියන්නේ රේඩියන් 0.01ක් තමයි අංශක එකක් වෙන්නේ. මේක අංශක කරන්නම් 0.1.08 බෙදන්න 0.01න්. ඒතර උත්තරේ නෝ අංශක වල. හයයි. එහෙනම් චන්ද්‍රයාගේ ප්‍රතිබිම්බයේ අසමත් සාධන කෝණය අංශක 6යි. දැන් බලන්න ඊගාව කොටස. ඉහත සීරු මාරුවේ ඇති දුරේක්ෂය වඩා ළඟින් පිහිටි වස්තුවකට නාභිගත කිරීම සඳහා අවනත සෙන්ටිමීටර් 10කින් චලනය කිරීමට සිදුවිය දුරේක්ෂයේ අවනතේ සිට වස්තුවට ඇති දුර සොයන්න. ඉහත සීරු මාරුව කිව්වහම දැන් පොඩි ප්‍රශ්නයක් එනවා නේද? ඉහත සීරු මාරුව දෙකක් තියෙනවානේ. නෑ රූප සටහනක් අඳින්න කියලා නේ ඉස්සෙල්ලා කියන්නේ. ඉහත සීරු මාරුව කියන්නේ එතකොට මොන සීරු මාරුවද? තුන්වෙනි කොටසේ තියලා තියෙන සීරු මාරුව. ඒ කියන්නේ මෙන්න මේ සීරු මාරුව. දැන් මේ සීරු මාරුවේ තියෙන දුරේක්ෂය චන්ද්‍රයාට යොමු කරලානේ තියෙන්නේ මෙහෙම. මේ දුරේක්ෂය දැන් වඩා කිට්ටු වස්තුවකට යොමු කළාම යොමු කරලා නාභිගත කර ගැනීම සඳහා මේ අවස්ථාවම ලබා ගැනීම සඳහා උපනෙතට වස්තුව වෙන්නේ අවනතෙන් හදන ප්‍රතිබිම්බයනේ. උපනෙතට වස්තුව වෙන්නේ අවනතෙන් හදන ප්‍රතිබිම්බය. ඒ අවනතෙන් හදන ප්‍රතිබිම්බයේ පිහිටීම උපනෙතට සාපේක්ෂව මේ අගේම වෙන්න ඕන. ඒ කියන්නේ ඔය සීරු මාරුවම ලබා ගන්න නම් අවනතෙන් හදන ප්‍රතිබිම්බයේ උපනෙතට සාපේක්ෂව මේ පිහිටුමේම තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපිට උත්තරයක් ආවනේ උපනෙතේ ඉඳලා ඒ අවනතෙන් හදන ප්‍රතිබිම්බයට දුර සෙන්ටිමීටර් 25 බෙදීම 6යි කියලා. ඒ අවනතෙන් හදන ප්‍රතිබිම්බයට උපනෙතේ ඉඳලා තියෙන දුර සෙන්ටිමීටර් 25 බෙදීම 6ම වුණොත් තමයි අවසාන ප්‍රතිබිම්බය මේ විසදෘෂ්ටි අවමුදුරින් ඇති වෙන්නේ. ඒ නිසා උපනෙතට සාපේක්ෂව මේ ප්‍රතිබිම්බය එතනම තියෙන්න ඕන. හැබැයි
දුරේක්ෂේ වඩා කිට්ටු වස්තුවකට යොමු කරපුවාම අවනතෙන් හදන ප්‍රතිබිම්බය මේ පැත්තටයි යන්නේ. උපනිත පැත්තට යන්නේ. ඒක තමයි උත්තල කාචය වලින් ප්‍රතිබිම්බ උත්තල කාචය වලින් හදන ප්‍රතිබිම්බ වල ස්වභාවය. වඩා කිට්ටු වස්තුවක ප්‍රතිබිම්බය කාචයට වඩා ඈතින් තමයි හදන්නේ. ඒ හින්දා මේක වඩා කිට්ටු වස්තුවකට යොමු කරපුවාම ඒකෙන් හදන ප්‍රතිබිම්බය ඈතට යනවා. අවනතෙන් ඈතට යනවා. ඒ කියන්නේ උපනිත දෙසට යනවා. දැන් මේ ප්‍රතිබිම්බේ ඒ කියන්නේ මේ අතට යනවා කියන එකනේ. ඒ ප්‍රතිබිම්බේ එහෙම උපනිත දෙසට යනවා නම් ඒ කියන්නේ අවනතෙන් ඈතට යනවා නම් උපනිතට සාපේක්ෂව මේ පිහිටුමටම සකස් කර ගැනීම සඳහා උපනිත පස්සට ගන්න වෙනවා. පැහැදිලිද කිව්වද? ඒ කියන්නේ මේ ප්‍රතිබිම්බේ පස්සට එනවා නම් උපනිතත් පස්සට ගෙනියන්න වෙනවා. නැත්තම් මේ පිහිටීම ගන්න බෑ. දැන් හිතන්නකෝ මේ අවනතෙන් හදන ප්‍රතිබිම්බේ මෙතන තියෙද්දි උපනිත මෙහෙම තියෙනවා නම් අවනතෙන් හදන ප්‍රතිබිම්බේ මෙහෙට ආවොත් එහෙම උපනිත පස්සට ගන්න වෙනවා අර පිහිටුමම ලබා ගැනීම සඳහා. කලින් තිබිච්ච විදිහම ගන්න නම්. තව ටිකක් ආවොත් තව ටිකක් ගන්න වෙනවා. පැහැදිලිද? එතකොට තමයි උපනිතට සාපේක්ෂව අර දුර තියාගන්න පුළුවන්. ඉතින් මෙතනදී සෙන්ටිමීටර් 10ක් චලනය කළා කියලා කියනවනේ උපනිත. උපනිත සෙන්ටිමීටර් 10ක් චලනය කළා කියලා කියන්නේ එහෙනම් උපනිත සෙන්ටිමීටර් 10කින් පසුපසට ගෙනහිල්ලා තියෙනවා. පසුපසට තමයි ගෙන යන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. මොකද අවනිතෙන් හදන ප්‍රතිබිම්බේ මේ පැත්තට එන්නේ. වඩා කිට්ටු වස්තුවකට යොමු කරපුවාම. ඉතින් මේ තියෙන පිහිටුමම ලබා ගැනීම සඳහා උපනිතට සාපේක්ෂව උපනිත සෙන්ටිමීටර් 10ක් පස්සට අදින්න සිද්ධ වුණා කියලා කියන්නේ අවනිතෙන් හදන ප්‍රතිබිම්බයේ සෙන්ටිමීටර් 10ක් එහෙනම් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මෙයා සෙන්ටිමීටර් 10ක් ආවොත් තමයි අරයා සෙන්ටිමීටර් 10ක් අදින්න වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් මේ අවස්ථාවේදී අවනිතෙන් හදන ප්‍රතිබිම්බය හදන්නේ අවනිතේ නාභිය ලක්ෂයේ. මෙතෙන්දී මේ සාමාන්‍ය සිරුමාරු අවස්ථාවේදී මේ අනන්තයට යොමු කරලා තියෙන අවස්ථාවේදී අවනිතෙන් හදන ප්‍රතිබිම්බය අවනිතේ නාභියනේ හදන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 100ක් දුරින්. එතකොට වඩා කිට්ටු වස්තුවකට යොමු කළාට පස්සේ මේ ප්‍රතිබිම්බය තව සෙන්ටිමීටර් 10ක් එහාට ගියා කියලා කියන්නේ දැන් ප්‍රතිබිම්බ දුර කොච්චරද එහෙනම්? 110ක් වෙනවා. එහෙනම් දැන් අවනිතෙන් හදන ප්‍රතිබිම්බ දුර සෙන්ටිමීටර් 110යි. අවනිතේ නාභිය දුර සෙන්ටිමීටර් 100යි. ලකුණු සම්මුතියත් එක්ක ගත්තොත් ඍණ. දැන් අවනිතට වස්තු දුර හොයන්න අවනිතට කාච සූත්‍රය දාමු.